එහෙනම් අපි ලෑස්ති ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න වෘත ස්පර්ශක පාඩමේ පළවෙනි ප්‍රමේය. අපි සාකච්ඡා කරපු කොටසක් නම් තමයි ඒත් පුංචුන් ටික පාඩමත් එක්ක සම්බන්ධ වෙලා මාත් එක්ක මේ ගණන් ටික හරි ගස්සන් යමු. හදපු ඒව තමයි. කමන්නේ. ලියන්න ප්‍රමේය අදම සම්බන්ධ දරුවන් ඉන්නවනම් අපිත් එක්ක ඔවුන් ලියන්න ප්‍රමේය ලියන්න ප්‍රමේය. වෘත ස්පර්ශකයක් පළවෙනි ප්‍රමේය මේ පාඩමේ සාකච්ඡා කරන වෘත ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ඇදී වෘත ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ඇදී අරයට ලම්බක වේ. වෘත ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ඇදී අරයට ලම්බක වේ. වෘත ස්පර්ශකයක් පුතේ ස්පර්ශ ලක්ෂයේ අඳින අරයට ලම්බක වෙනවා. මෙහෙමයි අපි වෘත ස්පර්ශකයක් කියලා ගන්න වෘතයක් මත ඇති යම් ලක්ෂයකදී එම වෘතයේ ගෑවී යනු ලබන සරල රේඛාවට. ඕකේ විශේෂ ලක්ෂණය තමයි පුතේ ස්පර්ශකයක් වෙද්දී වෘතයටත් එම සරල රේඛාවටත් පොදු වෙච්ච ලක්ෂයක් තියෙනවා. හරි. එතකොට ඔයාලා මෙහෙමයි ඔයාලගේ ඉල්ලීමක් කරනවා ෂෙයා කරන්න එපා ඔයාලගේ ස්ක්‍රීන් ෂෙයා කරන්න එපා. පාඩම අහන් ඉමු. යම් පාඩුවක් වුණා පාඩම ආරම්භයේ අද මෙන්න. මෙහෙම ගත්තොත් වෘතය මෙයා වෘත ස්පර්ශකයක් නම් පුතේ මෙන්න මෙතන මෙන්න මේ ස්පර්ශක රේඛාවයි මෙන්න මේ අරයයි අතර කෝණය අංශක 90ක් කියලා එම ප්‍රමේය මගින් කියවෙනවා. මොකද්ද පුතේ කියන්නේ? වෘත ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී අඳින අරයට ලම්බක වෙනවා. හරි. දැන් මගෙත් එක්ක සම්බන්ධ වෙලා අපි මේ chart එක දාගත්තා. එදත් chart එක දැම්ම. දැනුත් ආපු කට්ටිය ටක් ගාලා chart එක දාගත්තා. දැන් එතකොට අපි බලනවා මෙතනින් අහන්න පුළුවන් මෙන්න මේ ජ්‍යාමිතික සම්බන්ධය උපයෝගී කරගෙන අපේ දරුවන්ගෙන් විමසන්න පුළුවන් ප්‍රශ්න මොනවද තියෙන්නේ? අපි ඉස්සෙල්ලා එතන දල විශ්ලේෂණයක් කරමු. එකක් තමයි මෙතන අංශක 90ක් හින්දා අපේ පුතාලට අපේ දූලට මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් අරගෙන ඔය ත්‍රිකෝණේ ඇයි මෙතන 90ක් නම් පැටිය මේ දෙක 90ක් වෙනවනේ. ඍජුකෝණික ත්‍රිකෝණයක ඍජුකෝණයේ හැර අනිත් කෝණ යුගලයේ අනුපූරකයි. ඒක විශේෂයි. ඍජුකෝණික ත්‍රිකෝණයක මේ කෝණයේ හැර ඉතුරු කෝණ දෙක එකතුව අංශක 90යි. එතන අනුපූරකයක් කියන්නේ. අනුපූරක කෝණ යුගලය. ඒතර එතනින් ප්‍රශ්න අහන්න පුළුවන්. තව දෙයක් තමයි ඍජුකෝණික ත්‍රිකෝණික පාදත් එක්ක ඉන්න එක්තරා මහත්තයෙක් ඉන්නවා. ඔයා දන්නවා මේ මහත්තයා. ඍජුකෝණික ත්‍රිකෝණයක පාදත් එක්ක යන මහත්තයා කවුද? ඍජුකෝණික ත්‍රිකෝණයක පාදත් එක්ක අපි කතා කරන මහත්තයා කවුද? පයිතගරස් මහත්තයා. ඔව්. පයිතගරස් ප්‍රමේය. ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණයේ අඩංගු ඉතිරි පාද මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵල එකතුට සමාන වේ යන ප්‍රමේය භාවිතා කරලා ගන්න. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාදවල වර්ගවල එකතුව යන ජ්‍යාමිතික සම්බන්ධයත් උපයෝගී කරන්න පුළුවන්. එහෙනම් පුංචි උන් තේරුම් ගන්න ඕනි ඔන්න ඔය ආකාර දෙකෙන් යම් ආකාරකින් මේ ගාන ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. තේරුණා නේද? හරි. එහෙනම් අපි මෙන්න මෙහෙම ගාන සෙට් වෙනවා. ලියන්න එහෙනම් කමන්නේ හදපු කට්ටිය ඉන්න මම පාඩම මුලින්ම යන්නේ ලියන්න. පහතදී ඇති රූප සටහන් වල පහතදී ඇති රූප සටහන් වල වීජීය සංකේත මගින් දක්වා ඇති කෝණවල විශාලත්වයන් ගණනය කරන්න. වීජීය සංකේත මගින් දක්වා ඇති කෝණවල විශාලත්වයන් ගණනය කරන්න. හරි. අපි බලමු. දැන් පුංචි මට උත්තර ඉක්මන් කළ එවන්න ඕනි. මෙන්න මෙහෙම. රයිට්. ඉක්මන් කරලා මේ ස්පර්ශකයක් පුතේ මේ කේන්ද්‍රය පැටියෝ මේක 30යි නම් මේක ලියන්න ඕන නැත්නම් ඔලිවක් කමක් නැහැ ගන්න හොඳේ.
මොකද මේක පුළුවන් කට්ටිය ඉන්නවා විශ්ිත කරපු කට්ටිය. right. එහෙනම් ඔයාලා very good කට්ටිය කාරුත් ගාන හැදුවා මේ ගාන මේක මෙන්න මේ ගාන බලමු අපි මේක ස්පර්ශ ලක්ෂයක් වෙනවා මේක කේන්ද්‍රය පුතේ හරි අනවශ්‍ය කට්ටිය පුතේ ලියන්න එපා ගාන අත්‍යවශ්‍ය නැහැ හොඳ මේක 40යි නම් මේක හොයන්න x හොයන්න ආයික් බංගල x හොයන්න මේක ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයක් අරයක් ඔව් කට්ටිය හොඳයි very good මේක 40යි නම් මෙයා කීයද මෙයා 90යි මේක ප්‍රමේය හා සම්බන්ධයි ස්පර්ශකයක් අරයට ලම්බක වෙනවා 90යි 40යි පුතේ අපි ගන්නවා 90 එකතු කිරීම 40 එකතු කිරීම x සමාන වෙනවා 180ට 90යි 40යි 130යි 130 ධන x සමානයි 180යි ධනක් අයින් කරනවා ඍණක් කරනවා x සමාන වෙනවා 180න් 130 උත්තරේ 50යි හරි කොහොමද කට්ටිය ඊට පස්සේ අපි ඊළඟ ගැටලුවට සාකච්ඡා කරන්න යනවා ඉක්මන් කළ කට්ටිය ලියා ගන්න මොකද මම මේ ටික වේගෙන් සාකච්ඡා කරනවා මම මේ ටික කරපු ගණන් ටිකක් ඉන්න දැන් බෝඩ් එකේ ගණන් ටිකක් දානවා පුංචිවම පොඩක් ඉක්මන් කළ උත්තර ටික දාන්න යන්න හොඳ අපි මේ ටික කළා තියෙන පුතේ වෙලාව නාස්ති කරන්න බෑ අද පැයක් පවර් කට් එකකින් හින්දා අපේ අයින් වෙලා තියෙනවා අපි වෙලාව ගන්නව කොහොම හරි කළා හොඳ හරි මේක A මේක 2යි A හැමතැනම පුතේ මම මේ ඩොට් කරන්නේ කේන්ද්‍රය මේ ස්පර්ශ ලක්ෂණය හොඳේ පුතේ ඒක මතක තියාගන්න ඔයාලා මේ ගාන මේක ඊට පස්සේ එක මේක මෙතන මෙහෙම අපේ පුතාලා හොඳට අහන් ඉන්න ඕනි පාඩම පුතේ හොඳට පාඩම අහන් ඉන්න ඕනි පැටිය හොඳට අහන් ඉන්න ඕනි පාඩම ඔයාලා හොයන්න ඕනි මම මේ කෝණේ වර්ධනවා 35යි කියලා මයි පුතාලා මේක 35යි ඔයාලා මේක හොයන්න ඕන මේක 35යි මේ කේන්ද්‍රය පුතේ 35යි මේ ගාන මගේ මතකේ තරමට මං එදා මෙතනින් මෙන්න මේ වගේ ගානකින් පාඩම නැත්තුවේ මේක 25යි මේක හරි මේ හැමතැනම පුතේ මේ ස්පර්ශ ලක්ෂයන් right very good යසාරලා අපේ කට්ටිය උත්තර දානවා තාම දරුවන් 141ක් විතරයි මාතක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඉල්ලීමක් කරනවා වාගේ යාළුවෝ මං හිතන්නේ 170කට ආසන්න ප්‍රමාණයක් මුදල් ගෙවල් තියෙන ක්ලාස් එකේ ඉතින් ඔවුන්ට කියන සම්බන්ධ වෙන්න කියලා.
ඉක්මනට. හරි. රයිට් හරි. අද යම් ප්‍රදේශ කීපයක විදුලි බල ප්‍රශ්නයක් තියෙනවා ආරංචි. හරි මෙහාටත් යන්තම් ප්‍රශ්න විසඳ ගත්තා. රයිට්. මේක හරි. දැන් බලමු අපි මේ උත්තරේ ගන්නෙ කොහොමද? මේ උත්තරේ ගන්නෙ කොහොමද කියන්නේ? ඉන්නවද මේ හිරුණි ඉන්නවද ක්ලාස් එකේ? හිරුණි මොරවක හිරුණි ඉන්නවද? පියුමි හිරුණි දෙන්න ඉන්නවද? මෙතන අංශක 90යි පුතේ. මේක අංශක 90යි. මේක අංශක 90යි. දැන් එහෙනම් අපි ලියනවා. ඔයා දන්නවා 2a ධන a 2a ධන a 2aට a එකතු කරලා මෙතන 90ක් කවම කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න ඕන. බලන්න 2a ධන a ධන 90 කීයද? 180යි. 2a ධන a කියන්නේ 3aට 3a එකතු කිරීම 90 180ක් වෙද්දී අපි ගාන හදනවා. ධන 90ක් අයින් කරනවා පුතේ. අපි ඒ හොයන්නේ ධනක් අයින් කරන පුංචි උන් ලියන්න මෙතන වෘත ස්පර්ශකයක් ඇඳි අරයට ලම්බක වේ කියලා. වෘත ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේ ඇඳි අරයට ලම්බකයි කියලා ලියන්න හේතුව ඔයාලා. එතකොට ගන්නවා 2යි 3යි සමාන වෙනවා. 3යි සමාන වෙනවා ධන 90ක් මෙහාට යනවා ඍණ 90ක් වෙනවා. 180න් 90ක් ගියාම 90යි. දැන් දෙපැත්තම 3ෙන් බෙදෙනවා. උත්තරේ සෙට් වෙනවා පුතේ a සමානයි කියද අංශක 30යි කියලා. හරි. අතන කතාව මේක 90යි පුතේ මේක සමදිපාදයි. සමදිපාද නම් මොකද්ද වෙන්නේ? සමද්විපාද ත්‍රිකෝණ මොකද ප්‍රමේය කියන්නේ? සමද්විපාදයි නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනව නේද? සමද්විපාද ත්‍රිකෝණවල සමාන පාදවල සම්මුඛ කෝණ සමානයි. එතකොට ඔය මුඛ මේ මුඛ අන්න පුතේ අන්න මගේ තියරිය මොකද්ද? 7යි කටයි නේද? ඔව්. කට යම් ප්‍රමාණයෙන් හැරෙනවාද 7 ඒ ප්‍රමාණයෙන් හැරෙන්නේ. මේක 7 නම් අන්න කටයි 7යි තියරිය එනම මෙතෙන්ට. x ධන 90 කියද පුතේ? x ධන 90 කියන්නේ අපි පැටවු තේරුම් ගන්නවා. මං හිතන්නේ අපේ සුසන් සර් කිව්ව දරුවන් දෙන්න මට chat එකක් දාන්න. හරි. අර අපේ ශිෂ්‍යත පන්ති කරන සුසන් සර් දරුවන් දෙන්නේ සම්බන්ධීකරණය කරා. ඔවුන් chat එකක් දාන ක්ලාස් එකේ ඉන්නවද නැද්ද කියලා බලාගන්න. මට x ධන 90 x ධන 90 x ධන 90 180යි. එතකොට එනවා 2යි x ධන 90 180යි. අපි x යන්නේ 2x ධන 90ක් අයින් කරනවා ඍණ 90ක් කරනවා. ධන 90ක් අයින් කරනවා ඍණ 90ක් කරනවා. 2x සමාන වෙනවා පුතේ 180න් 90ක් ගියාම කීයද? 180න් 90ක් ගියාම 90යි. එහෙනම් 2x 90යි නම් දෙකෙන් බෙදුවම x ට උත්තරේ එනවා කීයද? 45ක් කියලා. හරි. මේ ආකාරයට ගණනය කිරීමට උත්තරේ හම්බ වෙනවා. රයිට්. ඊට පස්සේ පැටවුනේ අපි මේ ගාන මේකේ ඔය දන්නවා මේ ත්‍රිකෝණ තුල වෘත්තයක් තුල විශේෂ ත්‍රිකෝණ වර්ගයක් පිහිටනවා. වෘත්තයක් තුල අති බහුතරයක්. වෘත්තයක් තුල 95ක් ගණන් වල වෘතයේ මත තියෙන ලක්ෂ දෙකයි කේන්ද්‍රය යා කළා ත්‍රිකෝණ සෑදුවෝ තින් පුතේ අරයන් දෙක දිගින් සමාන හින්දා එතන හැදෙනවා විශේෂ ත්‍රිකෝණ වර්ගයක්. මොකද වර්ගය? එතන හැදෙනවා විශේෂ ත්‍රිකෝණ වර්ගයක්. සමද්විපාද ත්‍රිකෝණ. වෘත්තයක් තුල අති බහුතරයක් වෙලාවට. වෘත්තයක් තුල අපි ගොඩක් සාකච්ඡා කරන ගණන් වල. ඔයාලට එක්සෑම් එකේ අහන ප්‍රශ්නවල. ඔන්නෝ තර්කණය ඔයාගෙන් විමසනවා. ඉතින් වෘත්තයක් තුල හැදෙන ත්‍රිකෝණ තමයි සමද්විපාද ත්‍රිකෝණ. එතකොට බලහන් පුතේ මේකයි සමානයි කියලා දෙන්න ඕනේ. මේකම සමානයි කියලා දුන්නා. 7 පන්තියේදී. දැන් නෙවෙයි. 7 පන්තියේ දෙනවා ඔයාට මේ කතාව. එතකොට ඔය මුඛ
මේ මුක අන්න මුක මෙන්න මුක ඔය මුක මේ මුක මොකද වෙන්නේ සම්මුඛ වෙනවා මේක 35යි දැන් මොකද කරන්නේ 35 එකතු කිරීම x සමානයි කවුද 35 එකතු කිරීම x සමානයි 90යි ඔව් ඔයා එතන නම් හේතු අනිවාර්යයෙන්ම ලියන්න මොකද ලකුණු දෙකක් හම්බෙන මේ ගානේ හේතු අත්‍යවශ්‍ය වෙනවා ඔයා ලියනවා හේතුව හරිද ඔයා ලියන්න ඕනි කොහොමද ලියන්නේ 35 එකතු කිරීම x සමානයි අංශක 90යි 35 එකතු කිරීම x සමාන වෙනවා අංශක 90ට ඔයා ලියනව හේතුව මොකද්ද ස්පර්ශකයක් ඇඳි අරයට ලම්බක වේ කියලා ස්පර්ශකයක් ඇඳි අරයට ලම්බක වේ එහෙනම් පුතේ මේක x හොයන්න ඕන ධන 35ක් අයින් කරනවා ධන 35ක් අයින් කරනවා ඍණ 35ක් කරනවා 90න් 35ක් බැස ගිය කල 10න් 5 5යි 8න් 3 5යි 55 උදා වන්නේ 55 උදා වුණා ඊට පස්සේ ඊළඟ ගානේ අපි සාකච්ඡා වෙන මෙන්න මේ ආකාරයට මයි පුතාලා ඉක්මන් කරලා ලියාගන්න මේ ටික ලියාගන්න කියලා අහිංසක අපේක්ෂාවක් තියෙනවා පුංචිව ලියාගන්න ඉක්මන් කරලා ලියාගන්න පුංචිව ඉක්මන් කරලා මේක ලියාගන්න පුතේ ඉක්මනට ලියාගන්න ඔයාලා ඉක්මන් වෙන තරමට පාඩම ඉක්මනට යනවාද right හරි මෙන්න පුතේ ඊට පස්සේ ඔයාලට මෙතන කියනවා x හොයද්දී මේ දෙක සමානයි හරි ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ඔයාලා පේපර් ක්ලාස් එක සුපුරුදු පරිදි බදාද රැට එනවා දරුවෙක්ට ප්‍රශ්නයක් තියෙන දරුවෙක් ඉන්නවලු ඉතින් පැඩිය මට මෙහා ගන්න ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ පේපර් ක්ලාස් එක සුපුරුදු පරිදි හවස 5:00 ඉඳන් රෑ 9:00 වගේ දක්වා තියෙනවා හරිද අන්තිම ගාන කියනවා පුතේ මේක මෙතන 25යි බලන්න ඔය මුක මේ මුක මේ මුක සම්මුක ඕක 25යි නම් මේක 25ක් වෙනවා දැන් අපි ගන්නව මෙතන පුතේ 25 ධන x කියද 25 ධන x කියද 25 ධන x කියන්නේ අංශක 90යි 25 ධන x කියන්නේ අංශක 90යි 25 එකතු කිරීම x සමානයි අංශක 90ක් වෙනවා x සමාන කරනවා 90න් 25 අඩු කරනවා උත්තරේ එනවා 10න් 5 5යි 8න් 2ක් 6යි 65යි නෑ සියලු ක්ලාසස් ඔන්ලයින් තියෙන්නේ ඔව් ඔන්ලයින් ක්ලාස් එක යන්නේ අපි බදාද 5:00ට ක්ලාස් එක පටන් ගන්නවා හරිද 5:00 6:00 අකුණු ගැහුවොත් අපි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් හොඳ පටන්ගෙන අපි සාමාන්‍යයෙන් රෑ 8:00 9 දක්වා ක්ලාස් එක යනවා ඔන්ලයින් ක්ලාස් එක යන්නේ පුතේ හරි කොහෙද තියෙන්නේ ඔන්ලයින් ක්ලාස් යන්නේ පුතේ හරිද මොකද හේතුව අපි පුතේ තාම ටියුෂන් පටන් ගන්න හෝල් වල තීරණය කරලා නැහැ හරි මොකද හේතුව දරුවන්ගේ ආරක්ෂාව එක වෙන්න ඕන සේෆ්ටි එක වෙන්න ඕන ඉතින් අපිට එහෙම පේන සේෆ්ටියක් දාන්න පේන්නේ නැහැ පුතේ රටේ හරිද රයිට් අහගන්න ඉතින් ඔයාලා හරි මේක මේ ගන්න මේක මේ ගන්න මේක 140යි මේක 140යි x යන තියෙන්නේ ආයිත් මං කළොහෙමු 140යි නම් x යමු මේක 140යි x යන්නේ මෙතන 140 තියෙන්නේ
මේ කෝණේ 140යි ඔයා x කෝණේ හොයන්න ඕන. ඉක්මන් කරමු. ඉක්මන් කරමු. ඉක්මන් කරමු. ඉක්මන් කරමු. ආකාශ හොඳයි. අපේ අද මේ කවුද චතුමිනි? ඔසිත් හොඳයි පුතේ. හරි. ඉක්මන් කළ උත්තරේ ගන්න ඔයාලා. උත්තරේ ගන්න. උත්තරේ ගන්න පුතේ. හරි. රයිට්. එහෙනම් පුතාලා මේ කියනවා බලන්න පොඩක් ඔයාලා මේක 140යි නම් අපි ගන්නවා මේ කෝණේ මේක හොයන්න මහින්මල් කිපුතේ මෙතන මම y කියලා ගන්න අද උමන්දල ක්ලාස් එකේ නෑ වගේ නේද අන්න ගන්නවා 140 එකතු කිරීම මේක y නම් මේක y වෙනවා මම මේක ගන්නවා පුතේ මොකද මේක සමදිපාදයිනේ මේක සමදිපාදයි 140 එකතු කිරීම y ධන y 140 එකතු කිරීම y ධන y කියන්නේ 2y ට ඒක 180යි. අපි ඉස්සෙල්ලම y හොයාගන්න වෙනවා. අපි ඉස්සෙල්ලම y හොයාගන්න වෙනවා. 140 එකතු කිරීම 2y. 180යි. 2y සමාන වෙනව පුතේ 180ෙන් අඩු කරනවා 140. එතකොට 2y සමානයි අංශක 40යි. දැන් මොකද කරන්නේ? දැන් දෙපැත්තම දෙකෙන් බෙදනවා. y සමාන වෙනවා අංශක 20ට. y 20යි. තර y 20යි නම් x කොහොමද යන්නේ? y 20යි නම් y 20යි 20 එකතු කිරීම x 20 එකතු කිරීම x සමානයි කාටද? 90යි. ඔව්. පුතේ මේ බලන්න. මෙයා 20යි මෙයා x නේද? මේ දෙන්න බලන්න. වෘත ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේ අරයයි. ලස්සන අවස්ථාවක්. මේක ස්පර්ශකය. ඔන්න බලන්න. මේක ස්පර්ශකය. මේක ස්පර්ශ ලක්ෂය මේ අරය. එතකොට ස්පර්ශකයක් අරයට මොකද වෙන්නේ? ස්පර්ශකයක් අරයට මොකද වෙන්නේ පුතේ? ස්පර්ශකයක් අරයට ලම්බක හින්දා අපි පාවිච්චි කරන සම්බන්ධතාවය මේ දෙන්නයි එකතුව අංශක 90යි. යුක්ලිඩ් මහත්තයා ප්‍රමේය. හරි. රයිට් තේරෙනව පුංචිවුන්ට 20 එකතු කිරීම x සමානයි 90යි. එහෙනම් x කීයද? x සමානයි පුතේ 90න් 20ක් අඩු කරනවා. 90න් 20ක් අඩු කරාට පස්සේ උත්තරේ 70යි කියලා එනවා. හරි. කො බලන්න. ඒක තේරුණාද ඔයාලට? තේරුණා. very good. ඊට පස්සේ හරි. තප්පරයක් රයිට්. හරි. මේ ගාන කො ප්‍රභාවීහෙම උත්තර දාන්න නෑ පුතේ. මේක බලමු. එක්සේමු ප්‍රභාවිලා චාතුර්යකෝ චාතුර්ය පරදෝදු එක් සෙට් වුණා. චාතුර්ය වැඩ කරා හොඳට. ඒක දැන් නෑ ක්ලාස් එකේ. හරි. අපි ඉක්මන් කරලා යමු. අපි කොල්ලෝ ටික ආකාශ ඉන්නවා. සෙනාස්නේ
සංදීප් ඉන්නවා. දුහාර ඉන්නවා. අපි ගාල්ල කියලා දෙන්නකෝ. ගාලුන් දෙන්න දීශනා ඉන්නවා. හරි පුතේ. පිට්මි හරි දෙවුමි ඉන්නවා පුතේ. හරි. රයිට්. මන්ද ඉන්නවා යූජී තමෝදි ඉන්නවා. රයිට් බැඩි ඔකෝ ඉක්මන් කළා. ඉක්මන් කළා අචින්තල උත්තර දානවා. බලමු අපි නේද? බලමු. අපි කොහොමද මේ උත්තරේ ගන්න කියලා බලමු. හරි. right touch me. මේක අපි මේක හදනකොට පුතේ මෙන්න මේ සම්බන්ධය ගන්න වෙනවා. ඔයාලට මතක ඇති වෘත්තචාපයක් මගින් කේන්ද්‍රයේ හදන කෝණයයි මෙන්න මේ උතචාපය කේන්ද්‍රයේ හදන කෝණයයි මේ උතචාපයේ පරිධිය හදන කෝණයයි අතර සම්බන්ධතාවයක් තිබුණා. මගේ වචන භාෂාවෙන් මම කිව්ව මොකක්ද ඒක? හැඩය ඩබල් කියලා. මයි හෝල් ක්ලාස් වල මම කෑ ගහලා පෙන්නනවා. මොකද කිව්වේ? හැඩය ඩබල්. මොකද පුතේ? හැඩය ඩබල්. හැඩය ඩබල් වෙනවා. බලහන් පුතේ මේ හැඩය මෙතන ඩබල් වෙනෝනේ. හැඩය ඩබල්. හැඩය ඩබල්. මේක 50යි නම් මේක කෙලින්ම ගෙඩි පිටින් පුතේ කීයක් බහිනවද? 100ක් බහිනවා. 100 බහිනවා. එතන හරි ලස්සන කතාවක් වෙනවා. 100 බහිද්දි මෙයා කියනවා ඔයයි තුයිමයි සමානයිනේ හලෝ. අපි දෙන සමදිපාදයිනේ. එකම වෘතයක අරයන්නේ පුතේ. එකම වෘතයක අරයන් සමාන හින්දා ඒ දෙන්න සමද්වීපාද වෙනවා. දැන් අපි පැටවුනේ පුංචි උන් තේරුම් ගන්න ඕනි. පුංචි උන් තේරුම් ගන්නවා මේ කෝණය y නම් මේකත් y වෙනවා. දැන් මොකද කරන්නේ? 100 එකතු කිරීම y ධන y. 100 එකතු කිරීම y ධන y 2යි y 180යි. එහෙනම් අපි y හොයනවා කොහොමද පුතේ? y හොයනවා අපි y හොයනවා ධන 100ට කියනවා අසුට්ටක් එහාට යන්න කියලා. ධනක්යන්ට ඍණක් වෙන්න 2y සමානයි 180න් 100 අඩු කරනවා. 2y සමානයි අංශක 80යි. දෙකෙන් බෙදුවා උත්තරේ y සමානයි 40යි. දැන් මොකද කරන්නේ? y 40යි කියලා ගත්තු අපි y කෝණේ 40යි නම් පුතේ x කීයක් වෙන්න ඕනද? ඔව් y 40යි නම් x ගන්නවා 40 x එකතු කිරීම x. දෙවංගි ක්ලාස් එකේ නෑ නේද? 40 එකතු කිරීම x සමානයි 90යි. x සමාන කරනවා 90න් 40 අඩු කරනවා. 90න් 40ක් ගියාම උත්තරේ බැස්සා අංශක 50යි කියලා. දෙවංගි හරි. හොඳයි ගෞරවී උත්තර දාලා තියෙනවා. right very good very good. උන අදින් ඔයාලගේ සෙන්සුරා දවස් 4ක් ඉවරයි මාසයක් ඉවරයි. හොඳ අදින් මාසයක් ඉවරයි. අද ක්ලාස් එක ගිය මාසේ හොඳ අදින් මාසයක් වගේ ඉවරනවා. next month වලට ඔයාලා සම්බන්ධ වෙන්න තියාගන්න. හරි තේවා. හරි බැඩියෝ හරි. අපේ ඊශාන් සර් කිව්ව දරු දෙන්න ඉන්න ක්ලාස් එකේ. ඊශාන් සර් දරුවෙක් ගැන කතා කරලා ක්ලාස් එකේ ඉන්නවද? අපි කොහොමද සුසන්ත සර් කිව්ව දරුවා දෙන්නේ කතා කරා මට. ඔවුන් දෙන්නම ක්ලාස් එකේ නෑ වගේ හරිද? හරි. මෙන්න මේ ගාන. right. පුතේ හරි. very good. දෙවංගි very good. හරි මේ ගාන පුතේ. ඒ ලස්සන සම්බන්ධයක් දැක්කා. ඔය සම්බන්ධ දැක්කට පස්සේ අපි රජිනි මතක තියාගන්න ඕනේ නේද රජිනි? සම්බන්ධයක් දැක්ක මතක තියාගන්න ඕන. අම්ම ඇහුවොත් අන්න මං අහන්නේ මේ ගණන් වල හොඳ. දැන් මේක 50යිනේ. මේක 50යි මේක 50ක් ආවා. සාමාන්‍ය අපි සම්බන්ධයක් දැක්කම මතක තියාගන්න ඕනි. right. ඊට පස්සේ මේක මෙන්න මේක. අසංජය ඒව භයානක වැඩ පුතේ. මේක. මේ ගාන මෙන්න පුතේ මේ ගාන. හරි. මදුනිලා right. මේක. කවිතලා
දැන් අපේ ක්ලාස් එන්නේ මේක. මේක 40යි. නෑ. මේක අපි දාමු 55යි. x වෙමු. x විපාශකෝ ඉන්නවද? රයිට් පුතේ හරි හරි. සෙනාෂ් හරි. පුතේ හරි. විත්මි හරි. හරි පුතේ. හරි හරි හරි. රයිට්. මයි පුතාලා ඉක්මන් කරලා උත්තර දාන්න. ඉක්මන් කරලා උත්තර දාන්න පුතේ. ඉක්මන් කරලා උත්තර දාන්න. ඉක්මන් කරන්න උත්තර දාන්න. මේක 55යි. ඉක්මන් කරලා උත්තර දාන්න. රයිට්. හරි නියමයි. very good. very good. කලන උත්තර ගේනවා, රිද්මි ගේන උත්තර, මහිමි ගේන උත්තර, යූචි, පෙත්මි, මලිත් සොන්තයි. හරි මෙන්න ඔයාලා මෙතන 55යි. මේක ඩබල් වෙන්නේ කොහෙද කියන්න? 55 ඩබල් වෙනවා. 55 ඩබල් වෙනවා පුතේ 110යි කියලා. හරි. දැන් මේක හරි. අපේ සස්නි කෙල්ල නෑ ක්ලාස් එකේ. සස්නි කියන්නේ අපිට ඔන්ලයින් පටන් ගන්න හෙන හෙල්ප් එකක් දීපු කෙල්ලෙක්. 110 එකතු කිරීම 2යි වයි. 110 එකතු කිරීම 2යි වයි. මේක 110යි 110 එකතු කිරීම 2යි වයි 110 එකතු කිරීම 2යි වයි 180යි 2යි වයි සමානයි අංශක 70යි මේක දෙකින් බෙදෙනවා මේක දෙකින් බෙදෙනවා y සමාන වෙනවා අංශක 35ට හරි රයිට් පූජා මගෙන් ප්‍රශ්නයක් අහන මට රජයේ සේවකයෙක් වශයෙන් ඒකට උත්තර දෙන්න බෑ මොකද මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ අද යාළුවෝ ටික අඩු හින්දා මේ ටික මම YouTube දානවා හරිද මේ කරපු ටික එතකොට මට යා අහන ප්‍රශ්නේ ඒකින් උත්තර දෙන්න බෑ හරි රයිට් මොකද මේ කොටස මම YouTube දානවා මෙන්න රයිට් මං හිතනවා ඔයාලට මේ කොටස තේරුණා කියලා මේක තේරුණා අපි දැන් තව පොඩි ගණන් ටිකක් හරි ගස්සමු අපි පොඩි ගණන් ටිකක් හදමු අපි පොඩි ගණන් ටිකක් හරි ගස්සමු. එයි මෙන්න පුතේ ඔයාලා මේක මෙහෙම පුංචි උනේ මේ කේන්ද්‍රය මම ගන්නවා O A B පැටවුන්ට කියනවා OA කියන්නේ OA 6යි OA 6යි සෙන්ටිමීටර් AB සමානයි 8යි සෙන්ටිමීටර් නම් OB කීයද OB කීයද OB කීයද හරි OA 6යි OA 6ක් වෙනවා රශ්මිල ක්ලාස් එකේ ඉන්නවද හරි පුතේ නිමේෂ නියමයි පුතේ චමිදෝ පෙත්මි දුහාරා චාතුර්යා ක්ලාස් එකේ නේ ගෞරවී අමන්දි බිනුරි හරි පුතේ හරි ටච්මි මට මේකත් එක්ක යන ප්‍රමේය මොකද්ද පුතේ පයිතගරස් සම්බන්ධතාවය OA 6යි OA 6ක් කියද්දී AB 8ක් කියද්දී කර්ණය හොයන් යන මේ අහිංසක ගමනේ අපිට මතක් වෙනවා අපිත් එක්ක හැමදාම ඉන්න ඍජුකෝණික ත්‍රිකෝණ පාදත් එක්ක දිග කතා කරන පයිතගරස් මහත්තයා. ඒ මහත්තයා මීට සියවස් ගානක් අරිහගන්න ක්‍රිස්තු පූර්ව කාලේ නේද?
ඔහු කතා කරලා කියනවා කර්ණයේ වර්ගය සමානයි පුතේ. කර්ණය කියන්නේ OB වර්ගය සමානයි කියලා කියනවා ඉතිරි පාදවල වර්ගවල එකතුවට. 6 වර්ගයයි 8 වර්ගයයි. එතකොට පැටවු තේරුම් ගන්නවා 6 වර්ගය 36ක් කියද්දී 8 වර්ගය 64 කියද්දී OB වර්ගය 36යි 64යි 100ක් කියනවා. ඔය ඇවිල්ලා OB වර්ගය. වර්ගයක් අයින් කරනවා වර්ගමූලයක් 100ගේ මූලය 10යි. 100ගේ මූලේ 10යි සෙන්ටිමීටර්. very good. පැටවු ගාන හැදුවා. පට්ටයි අපේ පුංචි කොහොමද දක්ෂයි. හරි. ඊට පස්සේ ගාන. right. ගාන තේරුණා නම් පැටවු ඕකේ පාරක් දෙන්න ඕනි. ගාන තේරුණා නම් ඕකේ පාරක් දෙන්න ඕනි. ඒ සාමාන්‍ය සිරිත ක්ලාස් එකේ ඔයත් එක්ක අපි කතා කරලා පුතේ මූණ පේන්නේ නැතුව. හොඳ? හරි. right. මම කියා දෙන යම් දෙයක හරි පොඩි හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් වහා මට කියන්න තේරුන්නේ නැහැ සර් කියලා. හරි. right. මෙන්න මේවා මේක P Q R R කියන්නේ කේන්ද්‍රය. R කේන්ද්‍රය. මම ඔයාලට කියනවා RQ සමානයි 13 සෙන්ටිමීටර්. PQ සමානයි 12 සෙන්ටිමීටර් නම් වෘත්තයේ අරය කීයද? හරි. මම දන්නව පුංචුන් කියන්නේ අපේ පුංචුන් විශේෂයි. ඒ අපේ පුංචුන්ගේ හැටියක් උන් ගණන් හදනවා. බලමු. තමාදිල ජජනිල්ලා සංදීප්ලා හංසමාලි රවිඳු පැහැසරා ආලෝකා හරි රිද්මි චමිදු නිමේෂා රයිට් පුතේ හරි මම මේ සියලු අභ්‍යාස කරනවා ඉන්න අමන්දි තරුෂ රශ්මි කෝකිලාලා උත්තර ගේනවා සස්නිලා පියවි සස්සරනිලා දිල්නිලා අපි ගන්නව පුතේ RQ 13යි මේක 13යි බලන්න PQ 12යි මේක 12යි එතකොට මේක අහන්නේ අර R එහෙනම් මොන මහත්තයයි ඕකත් එකක් තියෙන පයිදකරස් මහත්තයා. ඒ මහත්තයා කියනවා කර්ණයේ වර්ගය සමාන වෙනවා 12 වර්ගය එකතු කිරීම R වර්ගය කියලා. 13 වර්ගය 169යි 13 වරක් 13. ඒක 11 පුංචුන්ට පුළුවන් දැන්. මේක 144යි R වර්ගය. ධනක් අයින් කරනවා ඍණක් කරනවා 169න් 144ක් අඩු කරනවා මේක R වර්ගය 25යි. ඔව්. R සමානයි 5 සෙන්ටිමීටර්. අරය 5යි. හරි. අරය 5යි. ඔව්. හසංජේ නියමයි පුතේ අහගන්න. හසංජේ කියන කොල්ලා වැඩ පාර ජනිතය නියමයි පුතේ. හරි. ජනිත නියමයි. අද අපේ රත්තරන් බඩු නෑ වගේ. හරි. තේරුණා නේද? මේ ගාන තේරුණා. ඊළඟ ගාන. ටක් ගාලා ලියා ගන්න ඕනි කට්ටිය ඉන්නවනේ ටක් ගාලා ලියා ගන්න ඉක්මනට ලියා ගන්න ඕන දරුවන් ඉන්නවනම් හැකි ඉක්මනින් ලියා ගන්න පුතේ ගාන. ලියා ගන්න. හරි. ඉක්මන් කරන්න. right. ඉක්මන් කරන්න. හරි ඉක්මන් කරන්න. මෙන්න පුතේ. මෙන්න.
මෙන්න පුතේ. හරිද? හරි. මේක ගන්න. මේක. මේක මේ ගන්න. right. ඔයාට කියනවා AB කියන්නේ AB සමානයි 15 සෙන්ටිමීටර්. sorry පොඩක් ඉන්න 15 සෙන්ටිමීටර්. OA සමානයි OA සමානයි OA සමානයි 8 සෙන්ටිමීටර්. නම් BC කීයද? BC නම් BC කීයද? AB 15යි OA 8යි BC අහනවා. පැටව ඉක්මන් කරන්න ඕනේ පුතේ. රශිනී ක්ලාස් එකේ ඉන්නවද අපේ SVG? හරි SVG ලා ඉක්මන් කරන්න පුතාලා දූලා. AB 15යි OA 8යි BC අහනවා. BC කේෂර ශිහාන් උත්තරයක් දානවා. රශිනී උත්තරේ දානවා. නෑ රශිනී ඉන්නවා කියලා තියෙනවා. හරි. ඉන්නදු හරි පුතේ. මලිත් මුතුමාල උත්තරේ දානවා. මලිත් මුතුමාල උත්තරේ වැරදි. අපේ ගාලේ බිනුරි නෑ අද නේද? බිනුරි උත්තර දාන්නේ. ජනිත් දානවා. හරි ඔමේෂා very good. රවින්දි තමාෂා සස්නී පසන් අද චතුර නැද්ද ක්ලාස් චතුර නැද්ද? හරිද? හරිද පුතේ? හරි. ඔයාලා හරිද? right. කුසඳි උත්තර දානවා. right පුතේ right. හරි. නියමයි. මේ ගාන ගන්නවා අපි AB 15යි මේක 15යි. එතකොට මේක 8යිනේ පුතේ. මම ඉස්සෙල්ලම OB හොයනවා. හොඳද? මයි ප්ලෑන් එක තමයි පුතේ OB හොයලා දැන් මට OB හොයන පයිතගරස් මහත් ඉන්නනේ මාත් එක්ක ඍජුකෝණික ත්‍රිකෝණික පාදයක් හොයන්න කවිතා ඉන්න මහත්තයා පයිතගරස්. ඒ මහත්තයා කියනවා පැටියෝ කර්ණයේ වර්ගය සමානයි කියලා කියන පුතේ OB වර්ගය සමානයි කර්ණයේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාදවල වර්ගවල එකතුවට. එතකොට OB වර්ගය සමානයි 15 වර්ගය එකතු කිරීම කවුද? 8 වර්ගය. 15 වර්ගය එකතු කිරීම 8 වර්ගය. 15 වර්ගය 225යි
8 වර්ගය 64යි. උත්තරේ එනවා 289යි. OB වර්ගය. වර්ගයක් අයින් කරනවා වර්ග මූලයක් දානවා. මූලේ. එතකොට එනවා පුතේ OB සමානයි 289 වර්ගමූලය කීයද? 17යි. 17යි. ඕක 17යි. දැන් පැටවුනේ ඔයා කල්පනා කරන්නකො මෙන්න මෙහෙම. ඔතන ඉඳලා ඔතෙන්ටම O ඉඳන් B ටම O ගාව ඉඳලා B ගාවටම ඇඳ මෙන්න මේ සරල රේඛාවේ දිග සෙන්ටිමීටර් 17යිනේ. එතකොට පැටියෝ මේ දිග කීයද? මෙන්න මේ දිග කියන OC කියන්න. ඔව්. OA 8යි නම් OC කීයද? ඇයි පුතේ එකම වෘත්තයක අරයන් නෙබයි පුතේ. එකම වෘත්තයක අරයන් සමානයිනේ පුතේ. එකම වෘත්තයේ අරයන් දෙකක් තියෙන්න බෑනේ පැටි. එහෙනම් වෘත්තයක් වෙන්නේ නේ ඒක. අන්න ඒක හින්දා මේක 8ක් වෙනවා. ඉතින් පුංචි උන් තේරුම් ගන්න ඕනේ මගෙන් අහන්නේ මොන දුරද? BC දිගනේ. එම නිසා BC ගන්නවා BC සමාන වෙනවා OB ගෙන් OC අඩු කරනවා. OB කීයද? OB 17යි. 17න් අඩු කරාම 8ක්. උත්තරේ බැස්සා 9 කියලා. 9. හරි. නියමයි පුතේ. හරි. ඊළඟ ගාන. රයිට්. අපි මේ මොඩල් එකේම තව ගානක් දෙන්නම් පුංචි උන්ට. මොකද ඒ ගාන මම දැක්ක මට chat එකේදී කීප දෙනෙක් වරද්දලා උත්තර දැම්මා. බලමු අපි ඊළඟ ගාන. රයිට්. අවශ්‍ය කට්ටිය ලියා ගන්න ඊළඟ ගාන. පොඩි ගානක් දෙනවා පොඩි ගානක්. ඔය දන්න ගානක් දෙනවා. චුටි ගානක්. හොඳ. ලේසි ගානක් දෙන්නේ මොකද හේතුව මට ඕන ඔයාලා මෙන්න මේ සංකල්පය ඔළුව තුලට යවන්න එච්චරයි. P Q O R P Q O R ඉක්මංගල් රූපේ දාගන්න. P අකුර Q අකුර කේන්ද්‍රය O වෘතය මත R තියෙනවා. වෘතය මත R ලක්ෂය තියෙනවා. වෘතය මත R තියෙනවා. හරි. හරි පුතේ. දැන් බලනවා අපේ පෝර්තර නිමේෂා ක්ලාස් එකේ ඉන්නවද? නිමේෂා ක්ලාස් එකේ ඉන්නවද? PQ කියන්නේ PQ 4 සෙන්ටිමීටර්. OP මං කියලා පොඩි ගානක් කියලා දෙන්නේ 3 සෙන්ටිමීටර්. නම් RQ කීයද? RQ කීයද? RQ කීයද? සංදීප් යසාරා උත්තර දෙකක් දෙන්නේ. යසාර මං හිතන්නේ පොඩ්ඩක් උඩෙන් අවුදිච්ච ලයින් එකකුත් තියෙනවා. පියොමිලා රිද්මිලා යසාරයිත් හරියනවා. තීක්ෂා දෙවංගි මලිත් බානුකල උත්පලාල ඉනුනිලා රසිනිලා ප්‍රභාවිලා දුහාරලා ටච්මිලා බිනුරිලා නිමේෂලා සිහාරලා ෂෙහාන් ඔව් නිලක්ෂි කුසන්දී රසින්දුල උත්තර එවනවා. යෝචීලා චාතුර්යලා හරි. දැන් මෙතන පුතේ මෙතන පැටියෝ චාතුර්යලා අහගන්න. මෙතන PQ කියන්නේ පුතේ 4ක් වෙනවනේ පුතේ. PQ 4යි පැටියෝ. එතකොට OP 3යි පුතේ. අපි බබාලා කියන්න එහෙනම් OQ ගන්නෙ කොහොමද කියන්න පුතේ? OQ ගන්නෙ කොහොමදමයි පුතේ කියන්න? OQ පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරන්න පුළුවන් මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් හින්දා. එහෙනම් ලියනවා ඉස්සෙල්ලම OQ වර්ගය සමාන වෙනවා 3 වර්ගය එකතු කිරීම 4 වර්ගෙට 3 වර්ගය 9ක් වෙනකොට 4 වර්ගය 16ක් වෙනකොට සෙට් කරාම 25ක් වෙනකොට OQ වර්ගයක් අයින් කරනකොට වර්ගමූලයක් ගන්නකොට 25 මූලය 5 වෙනකොට
මං කිව්වේ 25 මූලේ 5 වෙනකොට හොඳයි වෙන වෙනම හිතන්න එපා 25 මූලේ 5 වෙනකොට අපි OR දන්නව පුතේ OR දන්නව OR කියන්නේ 3යි. ඕක 3යිනේ. එහෙනම් මට පුතාලා කියන්න O කිව්ම කීයද? O කිව්ම 5යි. O කිව්ම 5ක්නේ පුතේ. එහෙනම් R කිව් කීයක් වෙන්න ඕනද? මේක 3යි නම් මේක 2 සෙන්ටිමීටර වෙනවා. මේක 2යි. හරි. ඉතින් අපි ඔයාලට කියනවා කට්ටිය කාරුත් ක්ලාස් එකට ගිහලා ජොයින් වෙන්න. ඔයාලා කට්ටිය කාරුත් පුතේ නෙක්ස්ට් වීක් ක්ලාස් එකේ අලුත් ගෲප් එකකට තමයි ඔයාලගේ අපි දාන්නේ. මොකද මේ ලින්ක් එක දාන්නේ. ඒතර විශේෂ පාඩම් කීපයක් සාකච්ඡා විශේෂ පන්ති ආවි පේපර් ක්ලාස් වෙලාවල් වැඩි කරાવી. අන්තිම මාසෙට ඔයාලත් එක්ක අපි යන්නේ. තව ඊට පස්සේ ජනවාරි මාසෙ එන්නේ. හරිද? තවත් ඊට පස්සේ තව මාසයකට යනවා. එක මාසයක් තියෙනවා. මම හිතන්නේ මේ පාරේ එතකොට අපි ඔයාලට අන්තිම මොහොත දක්වාම ක්ලාස් කරන්න පුළුවන් වෙයි ඔන්ලයින් ක්ලාස් යන හින්දා කොහොමත් අපි බලාපොරොත්තු තමයි හෝල් ක්ලාස් පටන් ගැනීමේ කිසිම මොකද මේ එහෙම ඉලක්කයක් නැහැ. මොකද මම හිතනවා සෞඛ්‍ය තත්ත්වයේ රටේ හොඳ වෙන තාක්කල් අපි ටියුෂන් වල මගේ පැත්තෙන් මම හෝල් ක්ලාස් පටන් ගන්න එක නැහැ. මොකද හේතුව අපි දන්නවා අපි ක්ලාස් පටන් ගත්තොත් පුතේ ටියුෂන් වලට යම් පිරිසක් එනවා. ඒ පිරිසත් එක්ක අපි දන්න මොකද ඔබව අවදානමේ දාන්න අපිට බෑ. ඔබව අවදානමේ දාන්න බෑ. හරිද? රයිට්. ඒකයි. මොකද හේතුව ඔබව අවදානමේ දාන්න බෑ අපිට. මොකද අපේ ක්ලාස් එකක් කරහා යම් ව්‍යාප්තියක් වුණොත් ඒක අපිට හොඳක් නැහැ. ඒක නිසා අහගන්න. ඉතින් මෙහෙමයි. දැන් කට්ටිය කියනවා ඉතින් මම දන්නේ නැහැ ඉතින් මොකද රටක් විදියට ගන්න තීරණ සම්බන්ධයෙන් අපිට මොනවද සාකච්ඡා කරන්න බෑ. මොකද අපි කියන්නේ රට ශාස්ත්‍රීය වෙන්නත් ඕන. වැහිලා තියෙන්නත් බෑ. හරිද? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම නම් හිතන්නේ මෙහෙමයි. මම හිතන්නේ මන් දන්නේ හරිද? මම වුණා නම් හරිද? මම වුණා නම් මං ඔයාලට කියන්නේ මෙහෙමයි හරිද? මම වුණා නම් කරන්නේ මොකද ගම්බදව අපි අනිවාර්ය සමුදු නිලධාරීන් ඉන්නවා. ග්‍රාමසේවක මහත්තයා ඉන්නවා. ඔවුන් හරහා හොයන්න තිබුණ ගමේ මේ මොන ගම්මානවලද මේ පහසුකම නැත්තේ. එහෙම අඩු පහසුකම් තියෙන දරුවන් කවුද? අපි දන්සල් දෙන රටේ පන්සල් හදන රටේ බං අපිට බැරිද මිනිස්සෙකුට රුපියල් 10000ක් දීලා ෆෝන් මේ මැෂින් එකක් අරන් දීලා රුපියල් 1500ක් දීලා බං අරන් දෙන්න 1900ක් දීලා රවුටරයක් හරි අරන් දෙන්න පුළුවන්. අපි ගම්මාල බං සෙට් වුණා නම් ළමයි 5ක් ඇති ඕන. ළමයි 10ක් ඇති අඩු පහසුකම් තියෙන. ඉතින් ඔවුන්ට අපිට උදව් කරන්න පුළුවන් හරිද? ඉතින් එහෙම කරලා මයික මං හිතන්නේ යම් තාක් දුරට මොකද හේතුව යම් කිසි හේකින් මේ ව්‍යාප්තිය හරහා යම් දෙයක් වුණොත් පුතේ අහගන්න. PCR එකක් කියන රුපියල් 10000 න්න. PCR 50000 10000 ලක්ෂයක් කරන්නොත් පුතේ අහගන්න. ඒක අති භයානක තත්ත්වයක් නේ අහගන්න. මොකද අපේ මිනිස්සු සියල්ල ඉන්නේ සියල්ලම අපිට හම් වෙනකන් ඉන්නනේ. ඒක හින්දා. ඉතින් ඔයාලට කියනවා අහගන්න පාසල් පටන් ගන්න ඕනි. මොකද හේතුව මම කියන්නේ අපි 11 අපි සාමාන්‍යීකරණය වීමත් අත්‍යවශ්‍යයි. අපිට මේක හැංගිලා ඉන්න බෑ මෙලෙනේ හරිද? හැංගිලා ඉන්න බෑ. සාමාන්‍යීකරණය වෙලා හැබැයි ඔයාලා පරිස්සම් වෙන්න මීටරේ පරතරේ තියාගන්න. ඉස්කෝලේ යන්න සවුන්දට. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබේ ආරක්ෂාව ඔබ සපයා ගන්න. මොකද ඔබ තේරුම් ගන්න ඕන. මොකද ලෝකේ අනිත් රට පුතේ මේකත් එක්ක දැන් යනව දුවනවා. හරිද? ඉතින් ඒක හින්දා ඔබ පරිස්සම් වෙන්න. මොකද අප වෙනදා වගේ කෑම එක බෙදාගෙන කන්න යාළුවොත් එක්ක ඒ කරටත් දාගෙන එහෙම ඉන්න යන්න එපා. හරිද? හරි. ඒක හින්දා පාසල් දැන් එක්කෙනෙක් කියනවා පාසල් කල් ගියාලු මන් දන්නේ නැහැ මොකද උදේ කොහොමද නිවුස් කියලා. හැබැයි එක දෙයක් කියනවා. ඔයාලා මේ සංචරණ සීමා අර බැංක් එකේ ඉන්න මිනිස්සු පට්ට ආරක්ෂිතයි. කඩේ දැන් පට්ට ආරක්ෂිතයි. හරිද? ඒ ආරක්ෂාව ඔබ තුලත් තියාගන්න. එහෙම තියාගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මෙන්න පුතේ. හරි. මෙන්න. රයිට්. මෙහෙමයි ඊළඟ ගාන. අපි ඊළඟ ගාන සාකච්ඡා කරනවා. හරි. ඔයාලා මට කියන්න මෙච්චර වෙලා කතා කරපු ගණන් ටික හොඳටම තේරුණාද කියන්න. මෙච්චර වෙලා කතා කරපු ගණන් ටික හොඳටම තේරුණාද කියන්න. කියන්නකෝ. හරි. එළලු. හොඳටම තේරලා තියෙන්නේ. එහෙනම් පැටවු යනවා. මෙන්න ගාන. ඔයාගේ 22 එක අභ්‍යාස මාලාවේ 4 වෙනි ගානට මේ ගාන මේක
මේ ගාන හංසමාලි ඉල්ලීමක් කරනවා ඉල්ලීම මෙහෙමයි අපේ ප්‍රදේශයේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්ගේ දුවෙක් තමයි ඉල්ලීම කරන්නේ හරිද ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකාවක් ව්‍යාපාරිකයෙක්ගේ දුවෙක් රයිට් මෙන්න බලමු අපි සලකා බලමු මෙහෙම රයිට් ඔය හසංජලට වගේ කට්ටිය උදව්වක් කරන්න පුළුවන් කට්ටිය තෝරන බෙල හොඳ හසංජල කියන්නේ දෙයක් යවක් කරන්න පුළුවන් කට්ටිය රයිට් දැන් ඔයාට කියනවා මෙන්න මෙහෙම OAB කෝණය සමානයි මම මේ ඊතල දැම්මේ ඔයාලට පේන්න OAB කෝණය සමානයි OAB කෝණය සමානයි BOC නම් OAB කෝණය සමාන වෙනවා BOC කෝණය නම් ඔයාට කියනවා AOB කෝණය සමානයි BCO බව පෙන්වන්න හරි OABට මං හිතනවා මේ ගාන try කරලා ඇත්තේ ඔයාලා නේද මං එදා කිව්ව කරන්න කියලා හරිද පුතේ හරි දිනුත් වලට පුළුවන් දේවල් කරන්න මෙන්න පුතේ හරි right හරි පැඩියෝ ආගින්ද මෙන්න අද අපේ නැද්ද මෙයා මේ මොකද්ද අපේ කොල්ල නෑ නේද මේ නැනෝ කලෙක්ෂන් එක කොල්ල නෑනේ හරි දැන් මේ දෙක සමානයි කියන්නේ කොහොමද මේ දෙක සමානයි කියන්න ගන්න සංකල්පය මොකද්ද දිනොත් ලාස්ට් එකේ ඉන්න ඕනි ඒ ඔයා දැන් මෙහෙමනේ අපි ඉස්සෙල්ල බලමු අපිට මේක පුළුවන්ද බලමු අපි මේක ඉස්සෙල්ල අපිට මේක පුළුවන්ද බලමු අංග සම කළා පුළුවන් කියලා පැටියෙක් කියනවා ඉතින් අංග සම කරන්න මහත්තයෝ මේකේ දත්ත දීලා නැහැ නේ පුතේ මේක 90ක් හින්දා ඔව් ඔබට එහෙම කරන්න පුළුවන් කේෂර සිහාන්ගේ උත්තරේ මම පිළිගන්නවා එහෙම කරන්න පුළුවන් ඉතින් අපිට මෙහෙම පුළුවන් නේ පුතේ මේක අපි ගත්තොත් බලන්න ඔයා මේක 90යි මේක 90යි මම සරලව ගන්න මං ගන්නවා OAB සමානයි අතන ගම්මු OAB සමානයි බලන්න OAB සමානයි අර BOC සමානයි XY ගනිමු ඕක X නම් එහෙනම් මේක X කියලා ගත්තා දැන් බලන්න ඔයා ඉස්සෙල්ලා ලියනවා ABO සමානයි බලන්න දැන් මේක X කියලා මං ගත්තා මේක X කියලා ගත්තා හරිනේ මම යනවා ABO සමානයි පුතේ ABO සමාන වෙනවා කාටද ABO සමානයි OBC සමානයි අංශක 90යි බලන්න ABO OBC අංශක 90යි ඇයි වීත්මි 90 වෙන්නේ ස්පර්ශකයක් අරයට ලම්බයි කියලා කියන්න එපා මම දැක සමහර ගුරුවරු YouTube තියෙන වීඩියෝස් වල ස්පර්ශකයක් අරයට ලම්බයි කියලා නෑ එහෙම කියන්න එපා ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බයි කියලා කතා කරපන් ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බයි ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වේ අරයට ලම්බයි මෙහෙමයි අරම ලිව්වට කමන්නේ ස්පර්ශකයක් සහ අරය අතර කෝණය අවුලන්නේ දැන් එතකොට මේක 90යිනේ එවිට කියන්න එවිට OAB කියද OAB කියන්න දැන් මේක x නම් මේක 99 කියද උඹලට ඒක ඈක් වෙන්න ඕනේ පුතේ උඹලා 11 පන්ති ඉන්නේ බබ්බු නෙවෙයි
11 පන්තියේ අපි O level ප්‍රශ්න අහන සිස්ටම් එකක් තමයි මොකද්ද? පහත මේ මෙම කෝණයේ අගය x නම් x ඇතුරෙන් ඉතිරි කෝණ අගයන් ලියා දක්වන්න. එතකොට කෙලින්ම ව්‍යුත්පන්න කරන්නයක් වෙන්න ඕන ඔයාට. එක් කෝණයක් 90යි නම් අනික් කෝණ දෙක එකතු 90යි. ඔබ තේරුම් ගන්න ඍජු කෝණික ත්‍රිකෝණයක අනිවාර්යෙන්ම මේ කෝණය 90යිනේ පුතේ. ඍජු කෝණික ත්‍රිකෝණයක විශාලම කෝණය 90යි. ඉතුරු කෝණ යුගලය එකතු අනුපූරක වෙනවා. ඉතිරි කෝණ යුගලය අනුපූරක කෝණ යුගලයක්. ඉතිරි කෝණ යුගලය අනුපූරක කෝණ යුගලයක්. ඉතින් AOB ලියන්න පුළුවන්මයි පැටවුන්ට. AOB ලියනවාමයි පැටවු ටික AOB ලියනවා 180න් අඩු කරනවා 90 එකතු කිරීම මෙයයි 90යිනේ මෙයයි x. කෙලින්ම ලිව්වත් කමක් නැහැ 90 x කියලා. හොඳ. පුළුවන් ලියන්න. 180 ඍණවරක් 90 ඍණ 90යි. ඍණවරක් ධන ඍණ x. අන්න එනවා 180න් 90 90යි 90 ඍණ x කියලා. එලෙසම BCO මොකද වෙන්නේ? BCO. දැන් අයිතරක ලියන්න ඕනේ. මේක එම සේම් බං 90 ධන x අඩු වෙන්නේ. ගණන් වල තියෙනවා. එහෙම ක්‍රම තියෙනවා. ගණන් වල පුළුවන්. මගින් ලබා ගන්න පුළුවන් පුතේ හරිද? කියන්නේ මගින් ගන්නකේ මගින් ගන්නව නෙවෙයි හරිද? සිංහල ලස්සන භාෂාවනේ බං. මේක මෙහෙම ගත්තනම් ඒ වගේ එකක් එනවා. ව්‍යුත්පන්න කරන්න පුළුවන් ඔයාට. එහෙනම් කවුද? 90 ඍණ x ලියන්න ඔයා ඕන්න ලියන BOC ත්‍රිකෝණය සැලකීමෙන්. BOC ත්‍රිකෝණය සැලකීමෙන්. BOC ත්‍රිකෝණය සැලකීමෙන්. මොකද්ද? BOC ත්‍රිකෝණය මෙන්න පුතේ මේක පෙනුණා. මේක BCO සමානයි කවුද? 90 ඍණ x වෙනවා. එතකොට මොකද්ද ත්‍රිකෝණයේ සතේ? BCO ත්‍රිකෝණය සැලකීමෙන්. එම නිසා මොකද වෙන්නේ බලන්න. AOB කියන්නේ 90 ඍණ x. BCO කියන්නේ කවුද? 90 ඍණ x. දැන් මෙයා කවුද? 90 ඍණ x. මෙයාත් කවුද? 90 ඍණ x. එම නිසා මොකද වෙන්නේ? එම නිසා AOB සමානයි කවුද? BCO වේ. BCO වේ. AOB කෝණයට BCO කෝණය සමාන වෙනවා. හරි. තේරුණාද කියන්න? මේක තේරුණාද කියන්න? මේ ගාන තේරුණා නම් ඕකේ පාරක් දෙන්න. හරි. රිද්මි මම මේ හැර තව ක්‍රමයක් කියා දෙන්නම් එහෙනම්. හරි. ඔබ නොහිතපු ඔබට නොදැක්ක ඔබ දැක්කනම් පට්ටයි හොඳේ. ඔබ දැක්කනම් පට්ටයි. ඔයා දැක්කනම් පට්ටයි. මම මෙහෙම හදනවා ගාන. මේක මකනවා. ලියන දරුවන් ටක් ගාලා ලියා ගන්න. ලියලා මට ඕකේ පාර දෙන්න. ඕ අකුරක් එවන්න. ලියලා මට ඕ අකුර එවන්න. දීශනාලා මං හිතනවා මේ අභ්‍යාස try කරලා තියෙන පුංචි උන්. මේ අභ්‍යාස try කරලා ඉන්නේ. මේ අභ්‍යාස try කරලා ඉන්නේ. හරි මන්ද ලියහම් පුතේ. මේ අභ්‍යාස try කරලා ඉන්නේ. අංගසම ත්‍රිකෝණයෙන් කෝකිලා පුළුවන් පැටියෝ. පුළුවන්නේ. මේ කෝණයට මේ කෝණේ හරි. මේ කෝණේ හරි. කෝ අහගන්න ඔයාලා පුතේ. මෙහෙමයි. මේක පැටියෝ අංගසම ත්‍රිකෝණ යන්න බෑ. අංගසම ත්‍රිකෝණ දාන්න බෑ පුතේ. මොකද හේතුව කෝණ දෙකයි අනුරූපාදය වෙන්න එපයි. දැන් මේකට මේක. හැබැයි ඔයා තේරුම් ගන්න අනුරූපාදය ගැලපෙන්නේ නැහැ පුතේ. අංගසම බෑ. කෝකෝපා බෑ හරිද? හරි. අංගසම ත්‍රිකෝණ දාන්න බෑ. සමකෝ හරිද? තේරුණාද? තිබා සමකෝණික ත්‍රිකෝණ කියන්නේ උඹ ගන්න ඕනි බා සමකෝණී කියලා පෙන්වන්න ඕනි. කෝණ සමානයි කියලා පෙන්වන්න ඕනි. හරිද? අංග සම ගන්න ගියොත් ඔබ හිර වෙනවා. කෝ හරි අනුරූපාදින. මේකේ OB කියන්නේ x ට පෙරපා. මේක OB කියන්නේ බා x ට පෙර වෙන්නේ නැහැ.
කෝකෝපා කියන්නේ කෝණ දෙකයි පාදය නෙවෙයි. කෝණ දෙකක් සහ අනුරූප පාදය ගැලපෙන්න ඕන. හරි. හරි මෙන්න. මෙන්න පුතේ. හරි. අහන් ඉන්න ස්පර්ශක සමච්ඡේදකය කියලා පුතේ ප්‍රමේයක් බෑ. හොඳ. එහෙම ප්‍රමේයක් නෑ. එහෙම එකක් නෑ. අපි සාකච්ඡා කරන්න පුළුවන් ගන්න පුළුවන් ගණිතයේ ප්‍රමේයන් කියලා තියෙන ප්‍රත්‍යක්ෂ භාවිතා කරමින් සාධනය කරපු ටිකක් තියෙනවා පුතේ අහගන්න. ඒ ටික තමයි පාවිච්චි කරන්න ඕන. මෙන්න පුතේ. හරි. මම මෙහෙම කරන්නම් ගන්න. මෙහෙම පුළුවන්. බලන්න. ඔබ නොහිතපු විදියක් තියෙනවා මෙහෙම. මං හිතනවා මේ බලන්න. මම මේක ගන්නවා y කියලා. මේක y කියලා ගන්න. මේක y. මේක z ගම්මු. දැන් බලන්න. මට මේ කෝණය කියන්න. මේ කෝණය කියන්න පුළුවන් මේ පැත්තෙන් කියන්න. 90 සමානයි කවුද? මම මේ කියන්නේ අපේ දරුවෙට තර්කයක් කරලා ගන්න පුළුවන් ඊසිදියක්. මෙතන බං 90නේ. ඔයා තේරුම් ගන්න ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයකට සමානයි. ඉතින් 90 සමානයි කවුද? 90 සමානයි කවුද? x ධන y. එහෙනම් y සමානයි කවුද? 90 ඍණ x. on i මේ පැත්තෙන් කියපන්. i මේ පැත්තෙන් කියනවා. i මේ පැත්තෙන් කියනවා. 90 සමානයි කවුද? මේ 90 කියන්. මේ 90 සමාන වෙනවා බාහිරයේ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුව. තේරුම් ගන්නකො සබ්ජෙක්ට් එකනේ. මේ 90 නේ බං. මේ 90 සමාන වෙනවා බාහිරයේ සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුවට. එහෙනම් 90 සමානයි කවුද? 90 සමානයි කවුද? x ධන z. දැන් z දුක්ත ගන්නවා. z දුක්ත ගන්නවා. z සමානයි කවුද? ධනක් එන්න ධනක් වාවා ධනක් එන්න ඍණක් වෙන්න. 90 ඍණ x z. අන්න බලන්න. අන්න බලන්න. y කියන්නේත් 90 ඍණ x ට z කියන්නේත් 90 ඍණ x ට සමානයි. ඔච්චර තරක ඕනේ නෑ සුදු මහත්තුරුන්ට. අපේ ඕනලට ඈක් වෙන්න ඕන. මේක 90යි මේක x නම්මයි පුතාලා ලියන්න ඈක් වෙන්න ඕන. මොකද ඍජු කෝණික ත්‍රිකෝණයක විශාලම කෝණය කොහොමත් 90 හින්දා ඉතිරි කෝණ යුගලය අංශක 90ක එකතුවක් එන බව ඔබ මතක තබා ගන්න ඕන. හරිද? ඒක වැදගත් ඔයාලට එක්සෑම් එකේ ඔයාගේ 12 වෙනි ප්‍රශ්නේ වල උත්තර ලියනකොට ඔයාට ඒක ඕන වෙයි. හරි. රයිට් පුතේ රයිට්. හරි අහගන්න. අපි ඊට පස්සේ යනවා ගානට. යනවා. ඔව්දජනි කොහොමත් කෝණ දෙයක් සමානම් පුතේ ඉතිරි කෝණේ සමානයි. හැබැයි මෙතන ඒක අර සමකෝණික ත්‍රිකෝණයක එහෙම ගන්න බෑ හොඳ. අපි ඔප්පු කිරීම තියෙන අපේ ගාන හදන්න ඕනි ගානේ අපි හදන්න ඕන පුතේ හරිද? අපි යනවා මෙන්න මේ ගානට. අපි ඔයාලට කියනවා මෙහෙම මේක ඇවිල්ලා O කේන්ද්‍රය AB B කියන්නේ බාහිර ලක්ෂ්‍යය. B නම් ස්පර්ශක දෙකක් ඇදලා තියෙනවා. මේක D හරි. මේක ඉක්මන් කළ මේක ඇඳගන්න ටක් ගාලා. ඉක්මන් කළ මේක ඇඳගන්න. ලියන්න. ගාන ඇඳලා ඉවර වෙලා මට ඕකේ පාරක් දෙන්න පුතාලා. ගාන ඇඳලා ඉවර වෙලා මට ඕකේ පාරක් දෙන්න. රයිට්. හරි. ගාන ඇඳලා ඉවරලා මට ඕකේ පාරක් දෙන්න. ලියන්න පුතාලා ලියන්න. BA හා BD යනු
BA හා BD යනු B සිට වෘතයට ඇඳී B සිට වෘතයට ඇඳී B සිට වෘතයට ඇඳී ස්පර්ශක දෙකකි ස්පර්ශක දෙකකි ස්පර්ශක දෙකකි A සහ D A සහ D A සහ D වෘතය මත පිහිටයි A සහ D වෘතය මත පිහිටයි A සහ D වෘතය මත පිහිටයි A සහ D වෘතය මත පිහිටනවා ඒක දෙන්න ඕනි නැත්තම් බං A මෙහෙන් තියන්න පුළුවන්නේ හරි වෘතය මත පිහිටයි මයි දරුවන්ට කියන ප්‍රශ්න තමයි මම කියන ඔයාට OABD OABD දිනුලි බයින්නවා ක්ලාස් එකේ very good OABD OABD වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න OABD වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න දජනි පට්ටයි බගණන් හදන පුතේ very good OABD වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න හරි වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න OABD OABD වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න තියෙන්නේ ඉක්මන් කරමු අපි නේද ඉක්මන් කරමු අපි ඉක්මන් කරමු අපි කොහොමද මේ ගාන හදන්නේ වෘත්ත චතුරස්‍රයක ලක්ෂණය මොකක්ද තියෙන්නේ ඔව් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගල එකතුව පරිපූර්ණකයි වෘත්ත චතුරස්‍රයන් නම් සම්මුඛ කෝණ යුගල එකතුව පරිපූර්ණකයි ඉතින් පැටවුන්ට කියන්න පුළුවන් මට කියපන් OAB කීයද අපි පුංචි පුතේ පුංචි දුවෙක් අහන්නේ මේ ගාන පොඩි එක අහනවා කීපතාවක් අහන මේක තේරෙන්නේ නැහැ කියලා අපි දරුවා උත ස්පර්ශ උත චතුරස්‍ර පාඩුවේ හිටියද කියලා මට යම් සැකයක් සංකාවක් බයක් බීතියක් එනවා හරි මෙන්න ඔව් විත්මි නියමයි පුතේ OAB OAB අංශක 90යි ඇයි ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වේ ලියපන් හේතුව හේතු නැති ජ්‍යාමිතිය බං නෑ හොද්ද නැති බත වගේ ඇඟට බහින්නේ ඔයා තේරුම් ගන්න OAB අංශක 90යි ඇයි OAB අංශක 90ක් වෙන්නේ වෘත ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බකයි මේක 90යි මේක 90ක් වෙනවා මේක 90යි හරි වෘත ස්පර්ශකයක් හේතුව ලියන්න ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වේ අරයට ලම්බකයි හරි එම සේම් ඔයා ලියන්න නැත්නම් ඔයා ලියන්න කමන්නේ ස්පර්ශකයේ සහ අරය අතර කෝණය අවුලක් නෑ හොඳයි ඔබ තියරි ඔළුවේ තියෙන්න ඕනේ උනාට ස්පර්ශකයක් සහ අරය අතර කෝණය ශහාන් එම සේම් ලියනවා ODB ලියනවා ODB අංශක 90යි දැන් පැටවු ලියනවා OAB එකතු කිරීම චෙක් කරනවා ODB සමානයි 90යි කියද 180යි ඔයා ලියන්න එහෙනම් ඊට පස්සේ එනම් මෙම චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලයක එකතුව 180ක් නිසා සම්මුඛ කෝණ යුගලක් පරිපූර්ණක නිසා මෙම චතුරස්‍රය උත චතුරස්‍රයක් වෙනවා මේක 90යි මේක 90යි සම්මුඛ කෝණ යුගලක් තියෙනවා සම්මුඛ කෝණ යුගලක් තියෙනවා සම්මුඛ කෝණ යුගලක් පරිපූර්ණකයි නම් එම චතුරස්‍රය ඌනණය වෙනවා උත චතුරස්‍රයක් බවට පැටවු තේරුම් ගන්නවා කුසඳි උත්තරේ වන්නේ අපිට කුසඳි උත චතුරස්‍රයක් නම් සම්මුඛ කෝණ යුගල එකතුව පරිපූර්ණක වෙන්න ඕනේ මයි පුතේ පරිපූර්ණක වෙන්න ඕනේ දැන් පුංචි උන් තේරුම් ගන්නවා මේක 90යි මේක 90යි
90යි 180යි අන්න සම්මුඛ කෝණ යුගලක් අන්න සම්මුඛ කෝණ යුගල පරිපූර්ණක වෙලා තියෙනවා සම්මුඛ කෝණ යුගල එකතුව පරිපූර්ණක වෙච්ච හින්දා එකතුව 180ක් වෙනවා හරි right හරි පුතේ right very good මේක තේරුණාද කියන්න මේක තේරුණාද කියන්න අපි අන්තිමේ ලියන්න ඕන අන්තිමේ ලියන්න මෙම චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලක් පරිපූර්ණක වේ මෙම චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලක් පරිපූර්ණක වේ එම නිසා මෙම චතුරස්‍රය වෘත චතුරස්‍රයක් වේ හරි right හරි පුතේ ලියන්න මාතෘකාව අපි ක්ලාස් එක තව ටිකක් අදිනවා ඉන්ටර්වල් දෙන්නේ නැහැ පුතේ අපි ක්ලාස් එක තව ටිකක් අපි අදිනවා අපි ක්ලාස් එක තව ටිකක් එහාට ද යනවා හොඳ තව ටිකක් අදිනවා එහාට right මොකද අද යම් කිසි හේතුවකින් අපිට කමුලන්නේ අපි පාඩම් ටිකට බය වෙන්න එපා හොඳ මාසයක්ම තියෙනවා තව පාඩම් එකමාරක් විතර තියෙනවා වගේ අපි නිර්මාණ පාඩම තියෙනවා right හරි පුතේ මෙන්න තව මෙහෙමයි තව පැය භාගයක් ඇදලා මං ඉන්ටර්වල් දෙනවා අයි පන්ති පටන් ගන්න හොඳ ඒ කියන්නේ මේ පන්ති ඉවරයි කියන කතාව නෙවෙයි තව පැය භාගයක් පන්ති ඇදලා ඉන්ටර්වල් දෙනවා අයිත් පන්ති පටන් ගන්නවා හරි right අද මේ පාඩම ඉවරයක් දකින්න ඕනි next week ස්පර්ශක පටන් ගන්න ඕනි ස්පර්ශක පටන් ගන්න කලින් මට ලොකු අභියෝගයක් තියෙනවා මොකක්ද ඒ අභියෝගය දැන් අපි නිර්මාණ පාඩම පටන් ගන්න කලින් මට අභියෝගයක් වෙලා තියෙනවා දැන් හරිද නෑ බං කොළ මයික් එකක් තියෙනනේ පුතේ හගන්න කොළ මයික් දැනට හොයන්න නෑ බං හරිද හරි මොකද හේතුව හෙව්වා ගැලපෙනේම නෑ පුතේ හගන්න රයිට් මෙන්න ඔයාලා අපි අහන් ඉන්න අපි ලියන මාතෘකාව බාහිර ලක්ෂයක සිට ලියන්න මාතෘකාව පුතාලා බාහිර ලක්ෂයක සිට නිම්සඳු ඇත්ත කියන්නේ පුතේ බාහිර ලක්ෂයක සිට වෘතයකට ඇඳි ස්පර්ශක මයි පුතාලා මාතෘකාව ලියන්නකෝ හරි ගණන් ගන්න එපා සැර වෙන්න එපා මාතෘකාව ලියන්න බාහිර ලක්ෂයක සිට වෘතයකට ඇඳි ස්පර්ශක බාහිර ලක්ෂයක සිට වෘතයකට ඇඳි ස්පර්ශක හරි ඔයාලා මම මේ වීඩියෝ එක YouTube දැම්මොත් පුංචිම බලන්න ඕනි අපේ channel එක set වෙන්න ඕනි ඔන්න අපේ math sir කියලා channel එක search කරන්න දැන් අහුවෙනවාට search කරන්න පුළුවන් අපේ channel එක හරි right මෙන්න ඔයාලා මෙන්න පුතේ මේම අපි බාහිර ලක්ෂ්‍ය මෙයා කියලා ගන්න මෙයාගේ ඉඳන් මෙන්න මෙයාට මෙහෙම ස්පර්ශකයක් අඳින්න පුළුවන් ඒක නැම්මක් ආවනේ මයි මහත්තයෝ මෙහෙම අහගන්න මෙහෙම ආන් මෙන්න එක ස්පර්ශකයක් මෙහෙම තව එකක් අඳින්න පුළුවන් මෙහෙම ආන් අන්න පුතේ මෙහෙම එකක් අඳින්න පුළුවන් මෙහෙම එකක් අඳින්න පුළුවන් මේක බාහිර ලක්ෂ්‍ය P නම් මේ ස්පර්ශ ලක්ෂ්‍ය Q නම් ස්පර්ශ ලක්ෂ්‍ය R නම් කේන්ද්‍රය O නම් වෘත ස්පර්ශක කීයක් අඳින්න පුළුවන්ද බාහිර ලක්ෂයක ඉඳලා වෘත ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන් අන්න පුංචි උනේ ඔයා දන්න මේ කෝණේ කොහොමත් 90යි මේ කෝණේ කොහොමත් 90යි ඔයාට කතා කරන්න සංජය අපේ ಗುಣ තියෙනවා අපේ ಗುಣ අගුණසේ මෙයාගේ ಗುಣ අගුණ තියෙනවා මොනවද මෙයාගේ තියෙන ಗುಣ අගුණ
මොනවද මේ බාහිර ලක්ෂයක ඉඳලා වෘතයකට අඳින ස්පර්ශකවල තියෙන ගුණාගුණ සාකච්ඡා කරන්න කලින් මේ රූපය දාගන්න. ඉක්මන් කළා දාගන්න. ලස්සනට මගේ වගේ බෑ ඇද වෙන්න බෑ. ලස්සනට තියෙන්න ඕන. ඔව් අද අපි කියනවා අපේ YouTube channel එක මේ ඔයාලා මම YouTube දාපු වීඩියෝස් බලලා මොකද හිතෙන්නේ? හොඳයිද අවුල්ද? බලපු කට්ටිය හිටියා. 11 පන්තියේ මට කමෙන්ට් දාපුව අපි කෙල්ලෝ හිටියා. අපි තෙලිජිලි දූ එහෙම තෙලිජිලි දූ හොඳ කමෙන්ට්ස් දාලා තිබුණා. බැලුවද අපේ වැරදිලා හරි? හරි. නෑ ප්‍රතිචාර තියෙනවා. රයිට්. ගොඩක් කට්ටිය කතා කරා. හොඳයි කිව්වා. හරි පුතේ. හරි පැඩියෝ. හරි. ඉක්මන් කරහම් පුතා ඉක්මන් කරන්න පැටි ඉක්මන් කරන්න. ඔව් පුතේ ඔව් මං නොහිතපු ආකාරයට අපේ channel එක subscribe කරලා තියෙන කට්ටිය. හරිද? ඉක්මනට ඇවිල්ලා තියෙනවා ඒක. මම හිතන්නේ අකුරැස්සේ අපේ දාපු channel වලින් වැඩි ඉක්මනකින් ඔච්චර අතරට ගියා නම් ඒක අපේ channel එක. මොකද අකුරැස්සේ ප්‍රසිද්ධ වීඩියෝ channel තිබුණා. හැබැයි ඒකට සාමාන්‍යයෙන් හරිද? ඒකට ගොඩක් අය මොකද සමහර channel තිබුණ එච්චර ඇවිල්ලා තිබුණේ නැහැ. නමුත් අපි ඉතාමත් කෙටි කාලෙකින් අපේ channel එක famous වුණා. හරි. right. මෙන්න පුතේ නෑ පැටි හසංජය නෑ ඒක බොරුවක්. හරි අහන් ඉන්න. මෙන්න මේ ගානේ මම ස්පර්ශික ගුණ සාකච්ඡා කරනවා මෙන්න මෙහෙම සාධනය කරන්නේ අන්තිමටම මේ පාඩම ඉවර කරන්නේ මම සාධනය කරලා සාධනය නොකර සාධනය කරා වගේ කියා දෙනවා. කියා දෙලා ගුණ සාකච්ඡා කරනවා. මේ බලහන් පුතේ. මෙන්න මෙහෙම ගත්තොත් ඔයාට මට කට්ටිය chat කරන්න මේ ත්‍රිකෝණ දෙක මොන ත්‍රිකෝණද කියන්නේ. මේ ත්‍රිකෝණ දෙක පේන ඇස් පේන පුංචෝන් කියපන්. මේ ත්‍රිකෝණ දෙක අර කෝණ අණුව කියපන්. කෝණ අණුව මේ ත්‍රිකෝණ යුගලය මොන කෝණී ත්‍රිකෝණ යුගලයක්ද? කෝණ අණුව මෙම ත්‍රිකෝණ යුගලය කුමන වර්ගයේ කෝණී ත්‍රිකෝණ යුගලයක්ද? කියන්න. තාම chat එන්නේ නැහැ මට. ඔව් ඍජුකෝණී ත්‍රිකෝණ යුගල. එතකොට මට පුතාලා කියපන් ඍජුකෝණී ත්‍රිකෝණ යුගලයක් අංග සම කරන්න කිව්වොත් ඔය අවස්ථා හතරම පුළුවන්. හැබැයි විශේෂ අවස්ථාවක් තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණ විතරමයි එම අවස්ථාවේ අංග සම කරන්න පුළුවන් වෙන්නේ. මොකක්ද ඒ අවස්ථාව? කර්ණපා අවස්ථාව. අපි පාරමී අපි චෙක් කරලා බලන පුතේ. අපි චෙක් කරලා බලනවා මේ දෙන්න අංග සම කරන්න කර්ණපා වලට පුළුවන්ද? කර්ණපා වෙන්න පැටියෝ කර්ණය සමාන වෙන්න ඕනි. දෙන්න hina වෙලා කියනවා හලෝ හලෝ ඔයයිගේ මගේ කර්ණය පොදුයිනේ. අනේ අප්පා පොදු කර්ණේ. කරුමේ නෙවෙයි පුතේ පොදු කරුමේ. බොලා අපි පොදු කර්මයක් ගෙවනවා මේ බලා හැංගිලා ගෙවන කාලේ. බලහංකෝ නේද? නැත්තම් නිවාඩු මාස ට්‍රිප් එකක් ගිහිල්ලා කොහොම හිටපු රටක්ද පොදු කර්මයක් ගෙවනවා. ඔව් මේ දෙන්නට පොදු කර්ණයක් තියෙනවා. පොදු කර්මයන්නේ පොදු කර්ණයක් තියෙනවා නේ. බොලාටයි අපිටයි පොදු කර්මයක් තියෙනවා. කර්මයක්. මෙයාට පොදු කර්ණයක් තියෙනවා. රයිට්. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි. මෙයා කියනවා හලෝ මේ පාදෙයි අර පාදෙයි සමානයිනේ. එකම වෘතයක අරයන් සමාන හින්දා කර්ණයත් සමාන හින්දා ත්‍රිකෝණ යුගලයේ ඍජුකෝණී කොහොමත් වෙනවා. ඍජුකෝණික ත්‍රිකෝණ කර්ණය සමානයි. කර්ණය පොදු වෙලා පාද දෙක සමානයි. කර්ණ සමානයි පාද සමානයි. කර්ණයේ පාදේ කර්ණ පාදේ ඔමල්ති බබා ක්ලාස් එකේ ඉන්නේ. කර්ණය සමානයි පාද යුගලය දිගින් සමානයි. කර්ණය සමානයි නම් පාදය සමානයි නම් අංග සම අවස්ථාවට යනවා. මොකද්ද පුතේ අවස්ථාව?
මොකද අවස්ථාව? මොකද අවස්ථාව? මොකද අවස්ථාව? කර්ණය සමානයි. පාදය සමානයි. ඔමල්ටි. කර්ණය සමානයි. පාදය සමානයි. කර්ණය සමානයි. පාදය සමානයි. අවස්ථාව පුතේ. කෝ පැටියෝ? කෝ පුතේ? කෝ? කර්ණපා අවස්ථාව. කර්ණපා අවස්ථාව. ඔව් කර්ණපා. කර්ණය සමානයි පාදය සමානයි කර්ණපා අවස්ථාවෙන් ත්‍රිකෝණ යුගලයේ අංග සම වෙනවා. දැන් එහෙනම් පුංචි උන් තේරුම් ගන්න ඕනි අපි අංග සම ත්‍රිකෝණ අනුරූපාංග සමානයිනේ. ඒ බබා මෙයා කියනවා අනේ එතකොට ඔන්න මන් දිනනවා මෙහෙම PQට PR සමාන වෙන්න ඕනි. ඔයාට මං සමාන වෙන්න එපයි. අංග සම ත්‍රිකෝණ අනුරූපාංග සමානයිනේ. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා මුන් දෙන්න මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕනි. ඕක හැඟුම් බරව කියනවා බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇඳි ස්පර්ශක දිගින් සමාන වේ කියලා. බාහිර ලක්ෂයක් අන්න වෘතයක් තියෙනවා. මෙන්න බාහිර ලක්ෂය අන්න වෘතය මෙහිම අඳින ඒවා දිගින් සමාන වෙනවා. බාහිර ලක්ෂයක සිට වෘතයකට ඇඳි ස්පර්ශක මොකද වෙන්නේ පුතේ? දිගින් සමාන වෙනවා. ඒ විතරක්ද? හපෝනේ. හපෝනේ. තව තියෙනවා මෙයාට අන්ඩයා සමානයි. ඒක කොහොමද කියන්නේ? මෙන්න වෘත ස්පර්ශක ඔයයි හින්ද මෙයයි හටගන්නේ. මෙයා හටගන්න මූල බීජය වෙන්නේ අන්න අරයා. මෙයා හට ගැනීමේ හේතුව මම මේ හේතුඵල ධම කියා දෙනවා නෙවෙයි. හේතුඵල ධම කියා දෙන්නේ පන්සලේ පුතේ හොඳ. ඇත්ත කතාව හේතුඵල ධම මම මේ කියා දෙන්නේ මේක මෙයා නිසා හටගන්නේ කවුද? මෙයා. අන්න පුතේ මෙන්න මෙයා හින්දා මෙයා හටගන්නවා. මොකද්ද පුතේ? ඔව් හේතුඵල ධම නෙවෙයි. මෙයා නිසා මෙයා හටගන්නේ. අපි කියනවා අන්න වෘත ස්පර්ශක කේන්ද්‍රේ සමාන කෝණ ආපාතනය කරයි කියලා. මක්කය කිව්වේ පුතේ වෘත ස්පර්ශක ඔයයි ඇයි හලෝ ආයෙත් මං නිවිල කියා දෙන්නම්. දැන් මේ දෙක අංග සමයිනේ. අංග සමවල අනුරූපාංග සමානයිනේ. එතකොට චුටි දෝනි මෙන්න මේ කෝණෙට මේ කෝණේ මොකද වෙන්න ඕන? මේ කෝණෙයි මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. ඔයා හටගත්තේ මූ නිසා. ඔයා නිසා හටගත්ත මෙයා අපි කියනවා ආපාතනය වුණා කියලා. වෘත ස්පර්ශක කේන්ද්‍රේ සමාන කෝණ ආපාතනය කරයි. මෙන්න වෘතය ඇඟේ වද්ද ගන්න එපා. ඉස්සරහින් වෘතයක් තියාගන්න. මෙන්න එකක් අන්න කේන්ද්‍රයේ කෝණ දෙක සමානයි. මෙන්න වෘතයක් තියෙනවා. මෙන්න ස්පර්ශක තියෙනවා. අන්න බලන්න ස්පර්ශක සමානයි කේන්ද්‍රයේ කෝණ දෙක සමාන වෙනවා. අපි කියනවා පුතේ QOP සමාන වෙනවා ROPට. ඒ විතරක්ද? නෑ. ඔය අයිට ඔයයි සෙට් වෙලා ඉන්නේ. මේ අයිට මෙයයි සෙට් වෙලා ඉන්නේ. එහෙනම් මෙන්න මෙයාට කවුද සෙට් වෙන්නේ? ඒ දෙන්න සෙට් වෙන්න ඕන. ඒක කොහොමද කියන්නේ? ඒ දෙන්නයි සෙට් වීම කොහොමද කියන්නේ? අපි කියනවා බාහිර ලක්ෂය සහ කේන්ද්‍රය යා කරන රේඛාව මගින් ස්පර්ශක අතර කෝණය. මක්කයි පුතේ කිව්වේ බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාව මගින් ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරනවා. ඔව් පුතේ. බාහිර ලක්ෂය කේන්ද්‍රය යා කරන රේඛාවෙන් මෙන්න මේ ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරනවා. QPO සමාන වෙනවා කාටද? OPRට. අපි කියනවා බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත්
යාකරන රේඛා මගින් ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරයි කියලා. මොකද පුතේ? බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යාකරන රේඛාවෙන් ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරනවා. එහෙනම් ඔන්න බලන්න මෙන්න වෘතයක් තියෙනවා. මේ වෘත ස්පර්ශක දිගින් සමානයි. වෘත ස්පර්ශක දිගින් සමානයි. වෘත ස්පර්ශක කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි. ඊට පස්සේ බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යාකරන රේඛාවෙන් ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරයි. ඇස් ඉස්සරහා මනෝමය චිත්ත රූපයම වාගන්න. චිත්ත රූපෙම පං. වෘතයක් තියෙනවා. ස්පර්ශක දෙකක් තියෙනවා. ඒ දෙක දෙකින් සමානයි. ඒ දෙක කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරනවා. ඔහෙට කියන්න බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යාකරන රේඛාවෙන් ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය වෙනවා. ඔන්න බලන්න ඉස්සරයක් වෘත ස්පර්ශ ඔන්න වෘතයක් තියෙනවා. ස්පර්ශක දෙකක් තියෙනවා. වෘත ස්පර්ශක දෙක දිගින් සමානයි. ඊට පස්සේ කියන්නේ ස්පර්ශක කේන්ද්‍රයේ සමාන කෝණ හදනවා. තුගේ භාෂාවනේ. ඊට පස්සේ අර බාහිර ලක්ෂය කේන්ද්‍රයයි යාකරන රේඛාවේ අර මුල්ලේ ඔළුව තියෙන්නේ ඔළුව දෙකට වලින් කපනවා. කෝණේ සමච්ඡේදනය කරනවා. හරි. තේරුණා නම් ඕකේ පාරක් දීපන්. මේක. ලියන්න. very good. ලියන්න. බාහිර ලක්ෂයක සිට පුතේ මට ලියා ගන්න. බාහිර ලක්ෂයක සිට වෘතයකට ඇඳිය හැකි අපේ අනුපමා ඉන්නද ක්ලාස් එකේ? පෝරම අනුපමා. පෝරම කෙල්ල බාහිර ලක්ෂයක සිට වෘතයකට ඇඳිය හැකි ස්පර්ශක දෙකකි. බාහිර ලක්ෂයක සිට වෘතයකට ඇඳිය හැකි ස්පර්ශක දෙකකි. ස්පර්ශක දෙකකි. එම ස්පර්ශකවල ඉනූපමානේ එම ස්පර්ශකවල ගුණ පහත පරිදි සාකච්ඡා කළ හැක කියලා ටක් ගාලා මේ chart එක දාගන්න. ඉක්මන් කළා මේ chart එක දාගන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරලා මේක උත්තර දාන්න ඉක්මන් කරලා. හරි. right. හරි පුතේ. ඉක්මන් කරන්න පුතේ ඔයාලා. හරි. හරි පුතේ හරි. කාටත් මේක තේරුණා නේද? අපි ගණන් ටිකක් හදමුද නැත්නම් මේ ඉන්ටර්වල් එක ගමුද? බඩගිනිද ඔයාලට? බඩගිනිද කියන්න? කවිතර බඩගිනීලෝ. හරි.